समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता ධම්මස්සවන අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුජ්ජති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කර ගැනීම සඳහායි අපි නිබඳව නිරතුරුව ධර්මය ශ්‍රවණය කරන්නේ. ඉතිං මේ ධර්මය ශ්‍රවණය කරන අතරවාරයේදී අපිට ජීවිතයට අපේ පෞද්ගලිකව ප්‍රායෝගිකව මේ පෞද්ගලිකත්වය තුළ ප්‍රායෝගිකව අපේ ජීවිතය තේරුම් ගන්නට තමයි හැම්වෙලේම උත්සාහ කරන්න ඕනේ. හැබැයි තේරුම් ගන්නකොට දුක් අඩුවෙන්ඩ ඕනේ. දැනට තියෙන ධර්මාබෝධය දැන් අපි ඊයේ දවසේ කතා කරා බොරු කියවෙන්න නැතිවෙන්න ඕන මගේ ධර්මාබෝධය වැඩිනම් මට මේ වෙනකොට තියෙන ආත්මීය හැඟීම් අඩුයි නම් බොරු කියවෙන්න නැතිවෙන්න ඕන කියලා. එතකොට දැන් අද දවසේ ඉඳලා අපි පොඩ්ඩක් මේ අනාත්ම සංඥාව ඊයේ පෙරේද දවස්වල කතා කරපු හින්දා මම කල්පනා කරා පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව ධර්ම දේශනා කීපයක් සිද්ධ කරන්නට ඕනේ කියලා. ඉතින් මේ මොකක්ද මේක කියන එක ගැන තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ මූලිකව. හැබැයි පටිච්චසමුප්පාද ධර්මය සම්පූර්ණයෙන් යම්කිසි කෙනෙකුට අවබෝධ වුණා නම් පටිච්ච සමුප්පන්න භාවය හරිද අවිද්‍යාව සම්පූර්ණයෙන් විද්‍යාව පහළ වුණා නම් අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වෙන්නේ සම්පූර්ණයෙන්ම කෙනෙක් රහත් ඵලයට පත් වුණාම. හැබැයි සෝවාන් පලස්ත පුද්ගලයෙක් කියලා කිව්වහම එතන සිද්ධ වෙලා තියෙනවා පටිච්චසමුප්පාදය නැත්නම් පටිච්ච සමුප්පන්න ස්වභාවය සම්පූර්ණයෙන් අවබෝධ වෙලා තියෙන්න ඕන කියන එක. එතකොට පටිච්චසමුපාදයේ තියෙන එක ධර්මතාවයක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙනම් අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙලා කියන එක නෙවෙයි මේ පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙනවා කියන සිද්ධිය. පටිච්චසමුප්පන්න ධර්ම තමයි අවිද්‍යාව අපේ හිතේ උපදින ස්වභාවයන් තමයි අවිද්‍යාව. එතකොට තණ්හාව ආදී සියලු ඒ ක්‍රියාකාරීත්වයන් ගත්තාම මෙතන තියෙන්නේ පටිච්ච සමුප්පන්න ධර්ම. ඒවා නමුත් ඒක නෙවෙයි අපි මේ කියන්නේ පටිච්ච සමුප්පන්නව සියල්ල සිද්ධ වෙනවා. ලෝකයේ සියලුම දේ සිද්ධ වෙන සියලුම දේ ලෝකයේ සැබෑවටම ඇති හැම දේම කොහේ හරි තැනක යමක් පහළ වෙනවද ඒවා හේතු ඇතුවම පහළ වෙනවා කියන කාරණාව තමයි මේ පටිච්චසමුපාදය තුළ තියෙන්නේ. ඉතින් අපි බොහොම සරලව වගේම ගැඹුරෙන් දැන් ආනන්ද හාමුදුරුවෝ සඳහන් කළ මට මේ පටිච්චසමුපාද ධර්මය බොහොම සරලව වැටහෙනවා. බොහොම සරල දෙයක් විතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද හාමුදුරුවන්ට එහෙම කියන්නම එපා. එහෙම කියන්නම එපා කියලා වෙන මොකක්වත් නෙවෙයි. එහෙම කියන්න එපා කියලා සඳහන් කරන්නේ වෙන කිසිම දෙයක් හින්දා නෙවෙයි මේ තියෙන මේ පටිච්ච සමුප්පාදයේ තියෙන ගැඹුර නිසා. ඒක බොහොම ගැඹුරු ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ ගැඹුර තියෙන්නේ අපේ තුලමයි. අපේ සියලු දේ සිද්ධ වෙන්නේ අපේ ජීවිතයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු සහගතව. ඒකට මූලික වෙන කාරණාවක් තමයි අපි සාකච්ඡා කරන්න කොහොමද මේ පටිච්චසමුපාදය අවබෝධ වෙන්න අපි අවතීර්ණ වෙන්නේ කියලා. හරිද? අවතීර්ණ වෙන්න නම් විවෘත මනසක් තියෙන්න ඕනේ. තැනට සුදුසු නුවණින් යුක්ත තැනට සුදුසු නුවණක් තියෙන්න ඕනේ. විවෘත මනසක් තියෙන්න හැම දේ ගැනම අපි උපරිම උත්සාහයක් ගන්න ඕන පින්වත්නි. හැම වෙලේම හිතන්න මොකක්ද? ඇයි මේ දේ වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ කියලා හැම වෙලේම හිතන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. හරිද? ඉතින් ඒක තමයි
මූලිකම අදහස. ඇයි මට මේ වගේ සිතුවිලි ආවේ? නොහිතන දෙයක්නේ. හරිද? මම ඔකට කියන්නේ හුඟක් අයට නොහිතන පැතිකඩ විදර්ශකයාට ගෝචර භූමියක් වෙනවා. හරි? විදර්ශකයාට ගෝචර වෙනවා කියලා කියන්නේ මතකද මම එක සැරයක් කිව්වා මේ හිතන දේවල් ගැන අමුතු විදිහට ටිකක් හිතන්න පුරුදු වුණොත් තමයි යම්කිසි කෙනෙකුට පුළුවන් වෙන්නේ ඔය මේ දේවල් තේරුම් ගන්න. අයිසැක් නිව්ටන් කියන මහත්තයාට ගහ යටට වෙලා ඉන්නකොට ගෙඩිය පල්ලෙහාට වැටෙනකොට ඇයි මේක වැටුනේ කියලා කල්පනා කරන්නේ. මේ ලෝකේ මිනිස්සෙක් එහෙම කල්පනා කරන්නේ නැහැ නේද? එහෙම කල්පනා කරන්නේ නැහැ. එහෙම කල්පනා වෙන්නේ ඇයි මේක පල්ලෙහාට වැටුනේ කියලා. එතන යාගේ යාළුවෙක් හිටියානම් ඒ යාළුවගෙන් එයා ඇහුවනම් තනියම කල්පනා කර කර ඉන්නේ නැතුව මේ යාළුවගෙන් අහනවා මේ ඇයි මේක පල්ලෙහාට වැටුනේ මේක උඩට යන්නේ නැතුව කියලා. ඇහුවනම් ඒ යාළුවා කියයි මේ තැනත්තාට මේ මිනිස්සයාට නම් ටිකක් ඔළුව නරක් වෙලා කියලා. හරිද? එහෙම වුණා නම් කියාවි මේ මිනිස්සයාට නම් ටිකක් ඔළුව නරක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඕක තමයි අපි හරියටම තේරුම් ගන්න ඕන දේ. මේක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. එහෙමනම් අපිට අපහසුකම් ඇති වෙනවා මේ ජීවිතේ අරගෙන යනකොට මේ පටිච්චසමුපාදය තේරුම් ගත්තේ නැත්නම් මොකද හේතු දන්නේ නැති හින්දා ඵලය වෙනස් කරන්න බෑ. ඵලය වෙනස් කරගන්න හේතු දැනගන්න ඕනේ. හේතු දැනගන්න මම අර කිව්වා වගේ ටිකක් අමුතු විදියට හිතන්න පටන් ගන්න අයිසැක් නිව්ටන් මහත්තයා වගේ. එතකොට ඒ වගේ අය තමයි මේ විදර්ශකයෝ. මම නිකන් උදාහරණයක් අහනවා මේ පින්නන්ත අයගෙන්. පුංචි කාලේ ආපු නැති සිතුවිල්ලක් එනවා අවුරුදු 13 14 15 වෙනකොට පිරිමි ළමයෙකුට නම් ගැහැණු ළමයෙක් ගැන ගැහැණු ළමයෙකුට නම් පිරිමි ළමයෙක් ගැන වෙනදාට ආපු නැති ගිනි ගන්නවා වගේ නිකන් දැකලා කතා කරන්න හිතෙන ළඟට වෙලා ආශ්‍රය කරන්න හිතෙන මොකක්ද අමුතු හැඟීමක් එන්න පටන් ගන්නවා. කාට හරි හිතුණද ඇයි එහෙම වෙන්නේ කියලා? තාත්තා කියලා දීලාද? අම්මා කියලා දීලාද? පුතේ දැන් ඔයා ලොකු පිරිමි ළමයෙක් ගැහැණු ළමයෙක් දැක්කම සතුටක් ඇති කරගන්න ඕනේ කියලා එහෙම කියලා දීලා නැහැ. මේක කොහෙන් ආවද? ඇයි මෙහෙම ඒවා එන්නේ? ඇයි මේ කියලා විමසන නුවණින් යුක්ත වෙන්න ඕනේ. ඇයි මේ දේවල් වෙන්නේ කියලා. අන්න ඒ වගේ කෙනාට තමයි කවදා හරි දවසක පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න විමසන්නට ඕන. Tamanට දැනෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් ගුරුවරුන්ගෙන් අසහසා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන අපූර්වත්වය ගැන හැම දෙයක්ම අපේ පින්නත් ප්‍රායෝගිකව හරිද අපිට තියෙන ක්‍රියාවලි පහක් මෙතන තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ක්‍රියාවලිය ඒවා සන්තති. සන්තති කියලා කියන්නේ මේ පින්නත් අය දන්න එක දිගට සිද්ධ වෙන ගැලීම්. ඒවට කියනවා සන්තති කියලා. මෙන්න මේ සන්තතීන් තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්න ඕන හේතු සහගතව ජලපහරක් කියන්නේ සන්තතියක්. එතකොට ඒ ජලපහරය තියෙන සුලියක් කියන්නේත් එහෙම එකක්. ඒතර සුලියක් ඇති වෙන්න ඒ අවට සිද්ධ වෙන සියල්ල එක දිගට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට තමයි මේ සුලියේ හැඩය මැවෙන්නේ. ඒ වගේ අපේ මේ ශරීරය කියන එක ඒ වගේ හැඩයක් මැවී පේන ස්වභාවයකට ගලන දෙයක්. සුලියක කැරකෙන වතුර කොයි වෙලාවකත් එකතැන තියෙන්නේ නැහැ. වතුර නිශ්චල වුණා නම් සුලිය නැති වෙනවා. අපි දන්නවනේ දිය සුලියක් හැදෙනකොට මෙහෙම රවුමට හැදෙනවා. හැදිලා මැදින් ආපහු යනවා. ඉතින් ඒවා එක එක ඒ ගඟේ තියෙන ගලාගෙන එන ගඟක තියෙන වතුර ගැලීමත් එක්ක මෙහෙම දිය සුලිය එකතැන කැරකෙනවා. ගලාගෙන යන පැත්තට ප්‍රතිවිරුද්ධව කැරකෙනවා. කැරකිලා රවුමක් හැදෙනවා. මෙතන වලක් එහෙම තිබිලා නෙවෙයි. එතකොට එතන තියෙන භූ විෂමතාවයන් වලට අනුව ඒකේ හැඩතල වෙනස් වෙනවා. සමහර ඒවා ලොකු සුලි, සමහර ඒවා පොඩි ඒවා. නමුත් ඒක සන්තතියක් නිසා සිද්ධ වෙනවා. වතුර නිශ්චල වුණා නම් ඒ සුලිය කවදාකවත් නිශ්චල වතුරේ සුලි නෑ. හරි? එහෙනම් මේකේ ගැලීමක් තියෙනවා. අන්න ඒ එකක් පසුපස එන වතුර බිඳු
පරණ වතුර බින්දුවම පස්සේ නැවත හටගන්න හින්දා නැත්නම් ඒ වතුර බින්දුව පිටිපස්සේ මේ වෙලාවේ මෙතන තියෙන වතුර බින්දුවට ආදේශ වෙනවා ඊට පිටිපස්සෙන් එන එක. ඊට පිටිපස්සෙන් එන එක ඒකට ආදේශ වෙනවා. මෙහෙම එක තැනක් ගත්තොත් එතෙන්ට දැනට විනාඩියකට ඉස්සෙල්ලා ආපු එකක් ඊළඟ මොහොතේ වෙනකොට අපි හිතමුකෝ ඊළඟ මොහොත වෙනකොට ඒක එහාට යනකොට මේක මෙහාට නොහොම ඇවිල්ලා එක ක්‍රමයකට එන හින්දා අපිට මේකේ හැඩයක් මැවෙනවා. එහෙම හැඩයක් මැවිලා පේනවා. එතන තියෙන පැහැදිලිවම වතුර ඒ වතුර ගලන හැඩයක්. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ඒ වගේ එකක් පසුපස වේගෙන් නැවත හට ගන්නවා. මේ ශරීරයත් එහෙමයි. එතකොට එහෙම හටගන්න මේ ශරීරය එක හැඩතලයකට ක්‍රියාත්මක වෙන හින්දා අපිට එක්තරා හැඩයක් වෙන යම් කිසි පරම්පරා ලක්ෂණයේ යුක්තව තමයි ඊළඟට හටගන්න සෛලය හටගන්න. දැන් මේ ශරීරය ගන්නකො. අපි දන්නවා හැම මැරෙනවා කියලා. අපි දන්නවා නියපොතු වැවෙනවා කියලා. අපි දන්නවා දාඩිය දානවා. හරිද? එතකොට මේ හැම මැරෙනවා කියලා අපි දන්නවා. ඒක කොයි වෙලාවෙද සිද්ධ වෙන්නේ? කොයි වෙලාවෙද සිද්ධ නොවෙන්නේ? නියපොතු වැවෙනවා කියලා අපි දන්නවා. මේ නියපොතු වැවෙන එක කොයි වෙලාවෙද සිද්ධ වෙන්නේ? කොයි වෙලාවෙද සිද්ධ නොවෙන්නේ? කොණ්ඩේ වැවෙන එක හැම සිද්ධියක්ම මේ ශරීරයේ සිද්ධ වෙන හැම ක්‍රියාවලියක් ගැනම මම අහනවා මේ පින්නන්ත අයගෙන් කොයි වෙලාවද ඒවා සිද්ධ වෙන්නේ කොයි වෙලාවද සිද්ධ නොවෙන්නේ කියලා. එහෙම නෑ. එහෙනම් හැම නිමේෂයකම සිද්ධ වෙනවා. නියපොත්ත වැවීම කියන එක නවතින වෙලාවක් නෑ. හැම මැරෙනවා කියන එකට නවතින වෙලාවක් නෑ. එහෙනම් හැම වෙලේම හැම මැරෙනවා. නමුත් එහෙම හැම වෙලේම මැරිලා ඒක අර ඇඹරිලා අයින් වෙනවා දහඩිය වුරුණු තෙල් එක්ක ඇඹරිලා අයින් වෙනවා. මැරෙන්නේ නැති වෙලාවක් නැහැ. එහෙනම් හැම වෙලේම මැරෙන හැම වෙනුවට හැමක් හැදෙන්න ඕනේ. නැත්තම් මේක ඒ විදිහට තියෙන්න බෑ. අන්නේ හැදෙන හැම කලින් තිබ්බ අංශු වල තිබ්බ පැහැයට යම්කිසි සමානකමක් ගන්නවා. පැහැ ඒකනේ අපේ සැරින් සැරේ වෙනස් වෙන්නේ. කාලෙන් කාලෙට ටික වෙනස් වෙලා සමහර කාලෙට සමහර අය කියනවා ඕ හුඟ දවසකින් දැක්කේ සුදු වෙලා කියලා කියනවා. කළු වෙලා කියනවා. මොකද මේ කළු වෙලා කියලා කියනවා. ඉතින් හැම වෙලේම මේ වෙනස් වෙන දේවල්. හරි. හැඩතලත් එහෙමයි. දැන් ගොඩක් වෙනස් වෙලා මූණ එහෙම මහත් වෙලා ඇවිල්ලා කියලා කරලා කියනවා අපි. කාලෙකින් දැක්කම මූණ මහත් වෙලා කියනවා, ඇඟ මහත් වෙලා කියනවා. ඒ වගේ නොයෙකුත් දේවල් කියනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් අපේ තුල නිර්මාණය වෙලා තියෙන්නේ මේ කයට. කයට හේතු වෙන ඉතින් කය ගැන හොයන්න ගියොත් සමහර අය හරි පුදුමයි. කුරුල්ලෙක් කන වගේ චූට්ටයි කන්නේ. හැබැයි හරි පුදුම විදිහට මහත් වෙලා. සමහර අය ටිකක් වැඩිපුර කනවා. හිතා ගන්නත් බැරි තරම් කනවා. හැබැයි කෙට්ටු වෙලාම හිටිනවා. එහෙනම් ආහාරය කියලා කියන්නේ ශරීරය වර්ධනය වෙන්න එක හේතුවක් බව අපි හොඳටම දන්නවා. හැබැයි ආහාරය විතර නම් හේතුව අනිවාර්යෙන් අපිට ආහාර වැඩියෙන් අරගෙන අඩුවෙන් අරගෙන ඔක්කොම පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් එහෙම බෑ. එහෙනම් ආහාරය කියන්නේ එක හේතුවක් විතරයි කියන එක ඉතා පැහැදිලි. ඒ වගේම තමයි කර්මය කියන්නේ ප්‍රබල හේතුවක් අපේ මේ ශරීරයේ හැඩතල ක්‍රියාත්මක වෙන්න. උස වෙන්න, කොට වෙන්න, මහත් වෙන්න, කළු වෙන්න, සුදු වෙන්න, කෙට්ටු වෙන්න. එතකොට කර්මය නම් සියලු හේතුව ආහාරයට බැරි වෙන්න ඕනේ මේ ශරීරය හැඩ ගන්නඳ. ඒ වගේම තමයි වැඩිපුර අපි අවුවේ ගිහලා හිටියොත් ශරීරය කළු වෙනවා. එතකොට දිගටම අවුව තියෙන කාලයක් තිබුණොත් හදට ශරීරයේ පැහැ වෙනස් වෙනවා. ඒ වගේම සීතල තියෙන ප්‍රදේශයක වාසය කරන්න හම්බුනොත් කාලයක් දැන් මෙහි රටේ ලංකාවේ ඉන්න අය කර්මය හින්දා පාට වෙච්ච අය ඉන්නවා. හුඟක් වෙලාවට ඉන්නේ කර්මය හින්දා. ඉතින් අර කියනවා පින් පාට කෙනා පින් පාටයි කියලා ඒ වචනේ පාවිච්චි කරන්නෙම කර්මය හින්දා පින් පාට කියලා නැතුව අය රතු පාට කහ පාට නිල් පාට වගේ පාටක් පින් පාට කියන්නේ. පින් පාට කියලා කියන්නේ පින් තියෙන කෙනෙක් බව දැනෙන දෙයක්. එතකොට එහෙමනම් ඒක ඒ කියන්නේ පුරාණ කර්මය ගැනයි මේ කියන්නේ. එතකොට දැන් සමහර වෙලාවට මේ රටේ ඉඳලා කෙනෙක් එංගලන්තේ වගේ කොහේ හරි ටිකක් ඕස්ට්‍රේලියාව වගේ සීතල රටකට ගිහිල්ලා ඉඳලා එනවා. ඒ ඉඳලා එනකොට සමහර අය කියනවා පින් පාට වෙලා ඇවිල්ලා කියලා. නෑ අන්න ඒනම් පින් වැඩි වෙලා මේ පින් පාට වෙලා නෙවෙයි. ඒ වෙලා තියෙන්නේ ඍතුව වෙනස් වෙලා. ඍතුව අනුව පැහැදිලිවම අපේ ශරීරයේ හැඩතලවල පැහැයි වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ආහාර දැන් එතකොට ඒ වගේම තමයි ඊටා පැහැදිලිව හිත.
ඒක ප්‍රකටයි මේ ශරීරයේ තමයි කඳුළු තියෙන්නේ. ඒ කඳුළු තියෙන්නේ කොහෙද? නමුත් දුකක් ආපු ගමන් ඇස් වලින් කඳුළු ගලන්න පටන් ගන්නවා. කොහේ තිබිලාවත් දන්නේ නැහැ. ඒ කඳුළු ගෙන්නන්න හේතුනේ හිතේ ඇති වෙන හැඟීම. එහෙනම් හිත ඍජුවම මේ ශරීරයට බලපානවා කියන එක ගැන අපි දන්නවනේ. ඉතින් ওই කඳුළු ගැන විතරනේ මූණ ගැන බලන්නකො තරහ ගියාම රුස්සන් නැති හැඟීමක් ආපුවාම අපේ මූණ වෙනස් වෙන හැටි අපි ඕන තරම් අත්දැකලා තියෙනවනේ. එතකොට ඒවා මේ පටිච්ච සමුප්පන්න දේවල්. ප්‍රායෝගිකත්වයක් ඇති කරගන්න පටිච්ච සමුප්පන්න ස්වභාවයට. හරිද? ඒවා පටිච්චසමුප්පන්න දේවල් ප්‍රායෝගිකත්වයක් ඇති කරගන්න ඕන පටිච්චසමුප්පන්න ස්වභාවයට නැත්තම් අපිට ගොඩ ඒමක් නම් වෙන්නේ නැහැ. හරිද? ඒවා හොඳට ඉතා හොඳට හිතන්න ඕනේ. එහෙම නැත්තම් ගොඩක්ම කරදරකාරී තත්වයකට තමයි පත් වෙන්නේ. දැන් බලන්න එහෙනම් සිත කය වෙනස් කරන එකක්. කර්මය කය වෙනස් කරන එකක්. හරිතු කය වෙනස් කරන එකක්. ආහාර කය වෙනස් කරන එකක්. ಜಾති 4ක්. හරි මේක තේ එකක් වගේ. තේ එකක් හදන්න ಜಾති 4ක් එකතු වෙනවා. කිරි ඕනේ. එතකොට කහට ඕනේ. එතකොට මොනවද? වතුර ඕනේ, සීනි ඕනේ. හැබැයි ඒ 4 සමානව මිශ්‍ර කරොත් තේකේ රස යම් ප්‍රමාණයකට එක වගේ සර්ව සම වෙන්නේ නැහැ. සර්ව සම කරන්න පුළුවන්. ඒක ලේසි වෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි එහෙම වුණොත් රසය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. පොඩ්ඩක් හරි එහෙම වුණොත් රසය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ තේකේ රසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ නැතුව අර අපි කියනවනේ අපෝ මෙයා හදන තේක නම් හරිම රසයි හැමදාම කියලා. ඒ තමයි ඒ සංයුතිය සමානව යොදා ගන්න යම් කිසි විදිහකට තේරෙන හින්දා. සංයුතිය සමානව යොදන හින්දා තමයි එයාගේ තේක රස වෙන්නේ. අපි එහෙම කියනවා. ඉතින් එහෙනම් අපේ මේ කය සංයුතිය යම් ප්‍රමාණයකට සමානව තිබෙන නිසාවෙන් එක එක්කෙනාට මේ නිර්මාණය හැම වෙලේම එක්තරා ආවේනික හැඩතලයක් කර්ම චිත්ත ඍතු ආහාර සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තහම එක දවසක් ගත්තොත් එහෙම එයාගේ මේ එක දවසෙන් දවසට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අන්න ඒක හින්දා එයාට පැහැදිලිවම ඉතා පැහැදිලිවම නැවත හටගන්නේ යම් ආකාරයක ගැටලුවකින් අත මිදව ගන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දී ක්‍රියාකාරීත්වය ගැන නැත්නම් ශරීරය හැඩතල සකස් වෙන ආකාරය ගැන ওই විදිහට අපිට දැනෙනවා නම් හැඟීමක් විදිහට පින්වත්නි කර්මය හේතු වෙන හින්දා විශේෂයෙන්ම කෙනෙක් බොහෝ පාපයන් රැස් කරන්න අකමැති වෙනවා. කරුණු කාරණා තේරෙනවා නම් පාපයන් රැස් කරන්න අකමැති වෙනවා. මේ පාපයන් රැස් කරනකොට තේරෙනවා මං ඉතාමත්ම දුක්ඛිත ශරීර හම්බෙලා මට උපදින්න වෙයි. බලන්න සමහර අයට හරියට රෝග වැඩි. සමහර අය ඉන්නවා මොන જાති කරත් රෝග හැදෙන්නේ නැහැ. මොන තරම් දැන් මේ කොවිඩ් වසංගතය තියෙන කාලේ සමහර අය ඉන්න චුට්ටක්වත් පරිස්සමක් නැහැ. හරිද? නමුත් හැබැයි සමහර අයට එහෙම හැදෙන්නෙත් නැහැ. කොහොම හරි එක වැලකිලා යනවා. කොහොම හරි මගේ හැරිලා යනවා. එහෙනම් මේ ලෝකයේ මේ කර්මය කියන එක ක්‍රියාත්මක වෙන ආකාරය කොහොමද කියලා අපේ චින්තනයට ගන්න බෑ. ඒක අචින්තේය කාරණාවක් කියලා සඳහන් කරලා තියෙනෙත් ඒකයි. අපේ චින්තනයට ගෝචර නැහැ. හරිද? ඉතින් මේවා ගැන අපි තද බලව අදහසක් ඇති වෙලා තියෙන්න ඕනේ. මේ අපේ ශරීරය එතකොට ආහාරයත් එක හේතුවක් වෙනවා, මේ කර්මයත් හේතුවක් වෙනවා, චිත්තයත් හේතුවක් වෙනවා, ඍතුවත් හේතුවක් වෙනවා. අන්න ඒ ශරීරය ගැන අපිට ඒ හැඟීම තියෙන්න ඕනේ හැම වෙලේම. මේක ඒ වුණාට හුඟක් අයට ශරීරය ගැන හැඟීමක් තියෙන විශේෂයෙන් බෙහෙත් කියන්නේත් ආහාරයක්. ඇත්තටම මේ ආකාරයට ගත්තොත් බෙහෙත් කියන්නේ ආහාරයක්. එතකොට හුඟක් අයට අදහස තියෙන්නේ ආහාරව තමයි මේ ශරීරය ගැන. අසනීපයක් වුණාම වුණත් ඒ අසනීපයෙන් ගොඩ එන්න ආහාරමයි බෙහෙත් සහ ආහාරමයි මේ අසනීපයෙන් ගොඩ එන්න තියෙන්නේ කියලා. ඉතින් ඒක එහෙම වෙනවා නම් අනිවාර්යයෙන් ඒක විතරක් නම් හේතුව පින්නන්නේ අපිට දැනෙන්න ඕන ඒක එකම අසනීපය හැදිලා එකම විදිහට ප්‍රතිකාර කරනකොට එකම බෙහෙත් ටික දෙනකොට සමහර අයට අඩු වෙන්නත් සමහර අයට වැඩි වෙන්නත් හේතු කාරණාව මොකක්ද කියලා. අන්න එහෙම මේක හරි ලස්සන පටිච්චසමුපාදය තේරුම් ගන්න උත්සාහ කරන කෙනා කියලා කියන්නේ බොහොම මේ ලස්සන වැඩක්. ඒක බොහොම
සුන්දර කාරණාවක් කියන එක මං කියන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? මෙයාගේ වැඩේ ගවේෂකයෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හොයනවා. ඒකයි මං අර මේ කාලෙට ගැලපෙන විදිහට චුට්ටක් අර හිතට දැනෙන්න කිව්වේ මේ අයිසැක් නිව්ටන් මහත්තයා යමක් අමුතු විදිහට හිතලා හොයපු හින්දා තමයි එයාට හම්බෙන්නේ. ඒ වගේ මේ අවුරුදු 15 16 වෙනකොට අර අමුතු හැඟීමක් ආවේ මොකද කියලා හෙව්වොත් තමයි හම්බෙන්නේ. හෙව්වොත් තමයි හම්බෙන්නේ. හෙව්වේ නැත්තම් හම්බෙන්නේ නැහැ. කාරණා මොකද්ද කියලා හොයන්නාට තමයි හම්බෙන්නේ. ඉතින් ඒ වගේ අපි හැම වෙලේම හොයන්න ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයන්න ඕනේ. හොඳයි. දැන් එතකොට අපි හැම දෙයක් ගැනම මේ විදිහට හොයනකොට මේ කය ගැන ඔන්න දැන් ওই කාරණා හතර කිව්වනේ ඒක හැඟීමක් විදිහට උපදින්න ඕන කියලා. දැන් පටිච්ච සමුපාදයට අදාළව අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන අපි එකිනෙක තියෙන කරුණුත් එක්ක සාකච්ඡා කරමු හෙට දවසේ ඉඳලා. නමුත් අද මේ ඔක්කොම ටික එකට අරගෙන මම මේ මතක් කරන්න හදන්නේ. මේ සම්මාදිට්ඨි සූත්‍රය වගේ සූත්‍ර ධර්මයක් ගත්තාම මේ කාරණා 16 අපූර්වට තියෙනවා. භාවනා කරන කෙනෙක් විදිහට පටිච්ච සමුපාදය ගැන තේරුම් ගත යුතු තියෙනවා. තේරුම් ගත යුතුව තියෙන්නේ ඇයි? තේරුම් ගත යුතුව තියෙන්නේ ඒක තුළින් තමයි මේ අනාත්ම ලක්ෂණය හරියටම පැහැදිලි වෙන්නේ. නැත්තම් අනාත්ම ලක්ෂණය තේරෙන්නේ නැහැ. ඉතින් මේ කාරණා සමස්තය අද දවසේ අපි කෙටියෙන් කතා කරමු. නමුත් එකිනෙක අතර සම්බන්ධතා ඇති වෙන ආකාරය ගැන සාකච්ඡා කරමු. භාවනා කරන කෙනෙක් විදිහට විදර්ශකයෙක් විදිහට හේතුනේ හොයන්නේ මේ භාවනා කරනවා කියලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඒක තුල රැඳිලා ඉඳීමවත් සතුට භුක්ති විඳීමක්වත් එතනින් නැවතිලා බෑ. එතන නෙවෙයි ඉවර වෙන තැන. ඉවර කරගත යුතුව තියෙන්නේ තමන්ගේ ජීවිත අවබෝධය. මොකද මේ වෙන්නේ? මට මොකද වෙන්නේ? මගේ ජීවිතයට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා මගේ පැත්තෙන් මම ඊ타ත්ම දැඩි අවබෝධයක් ඇති කරගත යුතු තියෙනවා. මගේ පැත්තෙන් මම ඉතා දැඩි අවබෝධයක් ඇති කරගත යුතු වෙන. ඒක නිකන් ඇති වෙන්නේ නැහැ. ගවේෂණ කරන ගවේෂණශීලීව Taman දිහා බලන්න. මොකද මේ අමුතු සිතුවිලි ආවේ? මොකද මේ තරහ ගියාම අඩු වෙන්නේ නැත්තේ? මොකද මේ සමහර අයට තරහ යනවා දෙයට සමහර අයට තරහ යන්නේ නැත්තේ? මොකද සමහර සිතුවිලි මටම අයින් කරන්න බැරි? මොකද සමහර වෙලාවට මට මතක හිටින්නේ නැත්තේ? මොකද සමහර වෙලාවට මට වැඩ කරගෙන යන්න බැරි? මොකද සමහර වෙලාවට ලොකු උනන්දුවක් තියෙන්නේ? මොකද සමහර වෙලාවට ලොකු උනන්දුවක් නැත්තේ? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමුනෝ. මේ ගාථා ධර්මය ඇහෙනකොට පටිච්ච සමුප්පන්න ස්වභාවය ගැන මේක පටිච්ච සමුප්පන්නයි කියන එක තේරුණා උපතිස්ස පරිබ්‍රාජකයට. එතකොටම සෝවාන් වෙනවා. සංසාරගත පුරුද්දක් තියෙන උත්තමයන්න් වහන්සේලාට පටිච්චසමුප්පන්න බව තේරුණ ගමන් මොකද උනේ? සෝවාන් ඵලයට පත් වුණා. අස්සජි මහ රහතන් වහන්සේ ගේ ඉරියව් දැකලා කල්යාණ මිත්‍රය හඳුනගෙන සත්පුරුෂය හඳුනගෙන සත්පුරුෂ ධර්මය හඳුනගත්තා. ඉතින් මේ එහෙම පරිසරයක් අපිට තියෙන්නේ. සියලු දේට හේතුව දේශනාවේ තියෙනවා. දැන් ඔන්න අභියෝගය තියෙනවා. ධර්ම අවබෝධය කරනවා කියලා කියන්නේ මොකක්ද? ඊයේ පෙරේද මම ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් සමග සාකච්ඡාවක යෙදিলা හිටිය වෙලාවක මට හරි අපූර්ව කාරණාවක් උන්වහන්සේගෙන් මතුවුණා. කතා කරද්දි මේ චරණ ධර්ම ගැන සාකච්ඡා කරද්දී මතක් කරේ අද වෙලා තියෙන හදිය ගැන. හරිද? මොකක්ද අද වෙලා තියෙන හදිය? මේ 15 චරණ ධර්ම කියන්නේ චරණ ධර්ම 15. චරණ ධර්ම කියලා කියන චරණ කියන්නේ මේ අපි ඉදිරියට විද්‍යාචරණ විද්‍යාව සඳහා යන ගමන. එතකොට විද්‍යාව ඒ කියන්නේ අවබෝධය සඳහා යන ගමනට ඕන කරන කරුණු 15ක් තියෙනවා. හරිද? ඕන කරන කරුණු 15ක් තියෙනවා. ඒවට කියනවා 15 චරණ ධර්ම කියලා. ඒකෙන් එකක් තමයි බහුශ්‍රృత භාවය කියලා කියන්නේ. බහුශ්‍රృత භාවය කියලා කියන්නේ එකෙන් එකක් විතරයි. අද ලෝකයේ මිනිස්සු හුඟක් වෙලාවට ධර්මය තුල ඉන්න අය පවා බහුශ්‍රృత භාවය තිබේ නම් ධර්මාවබෝධය තිබේ කියලා කතා කරන ගතියක් තියෙනවා.
එක කොටසකට විතරක් අවධානය යොමු කරලා ඒ කොටස පිළිබඳව දැඩි තීරණයක ඉන්න බලනවා. ඒක තමයි දැනුම කියලා හිතනවා. ප්‍රායෝගිකත්වයෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා. ප්‍රායෝගිකත්වයෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා මොකද කරන්නේ? ඔන්න කියන තැනට තමයි වැටෙන්නේ. ඉතින් අපි අධික ගැටලුවකටයි මුහුණ පාන්නේ. එහෙම වුණාම ඒක හින්දා විමසන්ඩ දැන් ඔන්න තියෙනවා විමසන්ඩ තමන්ගේ ක්‍රියාකාරිත්වය අනුන්ගේ ක්‍රියාකාරිත්වය අනුන්ගේ ක්‍රියාකාරිත්වය විමස ගණ්ඩ හරි අමාරුයි. වේදනා අපි විඳින දෙයක්. සංඥා අපි හඳුනගන්න දෙයක්. අපේ මනසේ හඳුනගන්න දෙයක්. සංකාර අපේ මනස වෙනස් කරන දෙයක්. විඤ්ඥානය අපිට දැනෙන දෙයක්. එතකොට මේවා ඔක්කොම සන්තති. මේ හැම සන්තතියක්ම වේදනා හට ගැනීම සියල්ල සිද්ධ වෙන්නේ එක්තරා නීති පද්ධතියකට අනුව. සංඥාවල තියෙනවා නීති පද්ධතියක් ඒවැ ලක්ෂණ තියෙනවා ඒවා හට ගැනීම් තියෙන සංකාර විඤ්ඥාන කියන මේ දෙකෙත් ඒව හැම එකක්ම එක්තරා රටාවකට එක්තරා නියමයකට හටගන්න දේවල්. නිර්වාණ ශාන්තිය හැරුණුකොට මේ ලෝකයේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ධර්මතා පහරෙන්ට වෙන කිසිම දෙයක් නෑ. හැම දෙයක්ම නිර්මාණ වෙලා තියෙන ඒවැ සංයුතයකි. අපිට මේ පේන්ට තියෙන හැම භෞතික වස්තුවක්ම රූපයෙන් හැදිච්ච දේවල් ඒවාගේ වෙනස්කං ඒවාගේ සංයුති වෙනස් වෙලා තමයි එක එක විදිහට පේන්නේ. හරි තර වේදනා සංඥා සංකාර විඤ්ඥානත් එම එහෙනම් ගවේශණය කරන කෙනෙකුට මේ ක්‍රියාවලීන් පහ කුමන හේතුවක් අරභයා හටගන්නේද කුමන හේතුවක් නිසා නැතිවන්නේද කියන අවබෝධය හොයාගෙන යන ගමන තමයි ධර්මය සඳහා යන ගමන ධර්මාබෝධය සඳහා යන ගමන කියන්නේ අන්න ඒ ටික. ඒකට මේ තුන් ලෝකයේ තියෙන ඔක්කෝම ටික අවබෝධ කරගන්න ඕනේ නැහැ. බඹයක් විතර වෙච්ච මේ ශරීරයේ ස්වභාවය තේරෙනකොටම අර අනුන්ගේ ශරීරය ගැන හොඳට දැනෙනවා. දැනටත් එහෙමනේ. දැනටත් අපි ජීවත් වෙනකොට අපේ පින්නත්නේ මේ මට මාව දැනෙන ආකාරයට තමයි මං අනිත් අය ගැන සිතුවිලි ඇති කරගන්නේ. මට මාව දැනෙන ආකාරයක් තියෙනවා එක තැන්වලදී. තරහ යන්ට හේතුවෙන තැනකති මට හොඳටම තරහගේ ඒ තරහ මට දැනුනවන්න. ඒක සංස්කාරයක් ඒකත් එක් හටගත්ත දුක්වේදනාවක් තියෙනවා. ඒ තරහයි දැනීමත් තියෙනවා මනෝ විඤ්ඥානයක් තියෙනවා. මං හඳුනාගත්ත නුරුස්සන දෙයක් තියෙනවා හඳුනා ගැනීමක් තියෙනවා. ති වේදනා සංඥා සංකාර විඤ්ඥාන සහ රූප ඒක මූලිකත්වයෙන් තමයි යක හැට පෙවුණනම් කනට ඇහුවනම් එකට රූපය හේතුුණා. එතකොට ඒ ටික මගේ ළඟ සිද්ධ වෙද්දි ඒ සිද්ධියම ආසන්නේ ඉන්න තව කෙනෙක් දැක්ක එයාට ඒක දැනෙන්නේ එයාට ඒක තේරෙන්නේ වෙනස් ආකාරයකට. ඉතින් මේවා අතර වෙනස්වීම් වෙන්ට හේතු ඒ සන්තතිය තුළමයි තියෙන. එතකොට මට යම් කිසි තරහක් ඇතිවුණ හම නමුත් ප්‍රශ්නය ඒක නෙවෙයි මේ කියන්න හදන්නේ මට යම් කිසි දෙයක් දැකලා තරහක් ඇති වුණ හම මම ඉන්නවා දැන් දත්මිටි කාගෙන හරි අමාරුවේ තව කෙනෙක් කොතෙන්ටෙනවා එයත් ඒකම දකිනවා. මට හිතෙන්නේ මට වගේ ම හිතමකු මේ ජාතික ප්‍රශ්නයක් කියලා ජාතික ප්‍රශ්නයකට අපි ඔක්කොම එකම ජාතිය අය තත්ත්වයන් සමානයි දැන් හරි තත්ත්වයන් සමානය සිද්ධියක් වෙලා දැන් මට කකියෑමක් ඇති වෙලා රිදීමක් ඇති වෙලා නොකට ඔන්න වෙන කෙනෙකුත් මේක දකිනවා. දැක්කහම මම හිතනවා මට ඇතිවුණ හැඟීම හා සමාන හැඟීමක් එතන ඇතිවෙන්ට ඇති එයත් ඒ ප්‍රතිචාරයෙන් දක්වයි කියලා පුදු මේ කියන්න වෙන්න පොඩ්ඩක්වත් නෑ. නමුත් අපි හිතන්නේ තමන්ට සාපේක්ෂව කවුරරි මට ගහන්ඩ පැන්නනම් මම කාට හරි ගහන්ඩ පලන්න මෙන්න මේ ගානයේ හැඟීමක් ඇති වුණහම් මෙන්න මේ ප්‍රමාණයේ හැඟීමක් ඇතිවුණා තමයි මං කාට හරි ගහන්ඩ පනින්නේ. එතකොට වෙනගෙනෙක් කාට හරි ගහන්ඩ පයිනකොටත් මම හිතනවා ආයාට තේජාතිම හැඟීමක් ඇති වෙලා කියලා. ඒවිදියට මට සාපේක්ෂම ලෝකෙමයිනවා. හරි. එතකොට වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියනවා විශේෂයෙන්ම ගවේශණ සීලීව ඉන්න කෙනෙකුට ටික දැනෙන්ට පටන් ගන්නවා වේදනාවට හේතු මේවා ඔය දුක්වේදන ඇතිවුණේ මෙන්න මේ හේතු නිසා කියලා. මනික උදාහරණයක් කියන්න.
එක භාවනාවක යෙදිලා ඉන්න තරුණ යෝගී කාන්තාවක් හිටියට පුතු දෙන්නේ හිටිය. ඉතිං ලොකුපුතා මතක් වෙනකොටත් පොඩිපුතා මතක් වෙනටත් මෙයාට යම් දුක්වේදනාවගේ දෝමනස්යන් වගේ ඇතිවෙන මොකද මේ දින ගානක් භාවනා කරන්න ඇවිල ඉන්නේ. දැම්මකද උනේ මේ වේදනාව ගැන අවධානය යොමු කරගෙන වේදනාව කියන හට ගන්න දෙයක්නේ. එහෙම අවධානය යොමු කරගෙන මේ මෙතුමිය මොකද කරේ ඔන්න අසුභ භාවනාව වැඩුව. හොඳට අසුභ භාවනාව වඩලා ශරීර පිළිබඳ අසුභය වර්ධනය කරව්වට පස්සේ ඔන්න අපි ඇහුවා දැම්මොකද පොඩි පුතා මතක් වෙද්දී ඇති වෙන වේදනාව. අනේ ආම්දුනේ දැම්මට එහෙමට ප්‍රශ්නයක් නෑ. ඒ වේදනාව අඩුනා දුක්වේදනාව දෝමනස්යක් අඩුනා. එහෙනම් අර දෝමනස්ය තිබිල තිබුණේ ඒ සුභ හැඟීම නිසා. දැනතුට එයා තේරුම් ගන්නවා වේදනාව කෙනක හේතු නිසා හටගන්න එක දුක්වේදනාව හේතු නිසා හටගන්න එකක් කියලා. ඊළඟට තමන්ගේ දරුවන්ගේ මරණය මෙනෙහි කරන්න හම අධික දුක් ඇති වෙන සමහර අය හොඳට මරණ සතිය වඩලයිල පහුවෙන්ද උදේට කියන ලොකූ සැහැල්ලුවත් දයිනවා. මංහනවා මොනවා තමන්ගේ දරුවන්ගේ මරණය මෙහි කර හොම සැහැල්ලුවක් දයනවා. ඔවු මොකද වුණේ අර මරණය කවදක්වත් සිද්ධ නොවේවා ඒක වෙන්නෙත් නෑ වෙන්ඩ දෙන්නෙත් නෑ කියලා හිත වූ ස්ථාවර නියෝගයක් හිත තුළින් නැගිල තිබ්බ මගේ සහෘර්දයාව මගේ ළඟින් ඉන්න අයව මැරෙන්ඩ නම් දෙන්නේ නෑ කියලා. එහෙම තිබ්බ හිත අවසානයේදී පිළිගණ්ඩ යෙදුනා මොකක්ද පිළිගැනීම කරන්න දෙන්න. මරණය නියත වසයෙන්ම සිද්ධ වෙනවා මයි කියලා පිළිගන්නකොට අර හිර වෙලා තිබ්බ තද වෙලා තිබ හැකිම් කොයිලා හැරි මැරණවනය කියලා උපේක්ෂාව හිත වැටෙන්ට ගත්තා. අර බලන්ඩ ඒ දුක්වේදනා හටගත්තේ අන්නර අවිද්‍යාව හින්දා. හරි අවිද්‍යාව හින්දා. එතකොට මේ පටිස් සම්පාදය අන්න එහෙම ගලපන්්ඩෝනේ. එහෙම ගලපලා ඒ ක්‍රියාකාරත්වය අත්දකිින්ඩ ඕනේ. ඔය තන්හාාව උපාදානය බවට පත්වෙන කාරණාවන් ප්‍රමාණයක් තියෙනවා මහානිධාන සූත්‍රයේ. ඒ අනුව බලපුහම අපිට හොඳටම ප්‍රායෝගික ඉතා ප්‍රායෝග කෙනෙක් උපාදාන බවට පත්වන තන්හා හිද කෙනෙක් දැක්හම සතුටක් ඇතිවෙනවා. ඒ සතුර ඇතින ගමන් ඒ සතුර නැති වෙනකොට දැන් අපිතුම මං කාවාහරි දැක්ක මට ලොකු සතුරක් ඇති වුණා. දැන් මේ මගේ ඉස්තරන් කවර හිට ගත්ත දැන් අරවා පේන්න මං ගහනවාද මැරෙන්ට වගේම ගහන ප්‍රාණඝාතයක් සිද්ධ කරන මට්ටමකට නෑ නෑ. හැබැයි පසුකාලීනව උපාදානයක් සිද්ධ වුණාට පස්සේ. දඩුමුගුරු අතර ගන්න ස්වභාවයක් එන අර තැනැත්තා හෝ තැනැත්තිය හින්දා කෙනෙක්ව ඝාතනය කරන්න පුළුවන් මට්ටමකට වැටෙනවා. හරි ඒ තැනැත්තා හෝ තැනැත්ති හිද කෙනෙක්ව ඝාතනය කරන්න පුළුවන් මට්ටමකට මනස හැදෙන්නේ තන්නාව උපාදානය බවට පත්වෙලා. අර කියන්නේ නියපොත්තෙන් කඩන්ට තිබ හා පොරුවෙන් කපන්ඩ වෙන මට්ටමට වෙනකං ඉන් දෙපා කියලා අන්නේ මට්ටමට වැවෙන්නේ පටිච්ච සමුපන්න මේක වුණා ඊට පසේ මේක වුණා ඊට පස මේ වුණා කියලා පියවර ගානක් තියෙනවා ඒ තත්වයට පත්වෙන්ට ඒක අපිට ප්‍රායෝගික වද්දාකිට පුළුවන් එක. හරිද ඒක ප්‍රායෝගිකව අපේ ක්‍රියාකාරකං තුළ මේ වර්තමානයේ පේන්ට තියෙන අපි යම උපාදානය කරගෙනති ඒ ක්‍රමයටමයි අපි කතා කරමු. එතකොට එහෙම හැඟීමකුයි උපදින්න ඕන. ඒ හැඟීම උපදින්නේ නැත්තං අපි පටිසම්පාදය අනුලෝම පටිලෝම වසයෙන් දෙපැත්තට කොච්චර සජ්ජායනා කරත් පොඩි දෙයක් ආවත් තරහ යන ආත්මය හැඟීම ඇතිවෙන තත්තර පත්වෙනවා. නැත්තම් බැඳීම් අඩුවෙන්නේ නැහැ. ඉතින් කාරණා සහිතවයි මෙතන යමක් වෙන්න කියලා තේරෙනකොට එහා පැත්ත ගැනත් ඒ විදිටම තේරෙනවා. එතනත් අනේ කාරණා හින්දා වෙන්නේ. එතන පාලනය කරන්නටත් මට බෑ එතන පාලනය කරන්නට එයාටත් බෑ. එහෙනම් ඒකත් එක්ක රණ්ඩු සරුවල් අල්ලා ඇති වැඩක් වෙන්නේ නෑ. රණ්ඩු සරුවල් අල්ලලා ඇති වැඩක් වෙන්නේ නෑ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපි හිතන්ඩ ඕන පටිත් සම්පාදය කියලා කියන්නේ ගවේශණ සීලීව අපේ ජීවිතයේ සිද්ධිවලින් පටිත් සම්පාදය මතු කරගන්න ඕනේ. මඳැකිවේ එකයි
අර අවිද්‍යා පච්චය සංඛාරා සංඛාර පච්චය විඥානං විඥාන පච්චය නාම රූපං නාම රූප පච්චය සලආයතනං සලආයතන පච්චය පස්සු පස්ස පච්චය වේදනා කියලා අවිද්‍යාව වේදනාව දක්වා එනවා. වේදනා පච්චය තණ්හා. හරි. එතකොට ඒ දෙක ඒ පියවර ගානක් ඔස්සේ ආවට අන්තිමට අවිද්‍යාව හේතු වෙලා මෙතන තණ්හා වැඩි වෙලා මෙතන වේදනා අඩු වැඩිවීමක් සිද්ධ වෙනවා. අවිද්‍යාව හරි අඩු වෙනකොට. ඒක කියෝ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කියෝ ඉන්න තියෙන එකක් විතරක් නෙවෙයි. ඒක දැනෙන්න ඕනේ. ඒක මගේ ක්‍රියාකාරීත්වය තුළින් අත්දකින්න ඕනේ. ඒක තමයි යෝගී ජීවිතයක බලාපොරොත්තු වෙන්න ඕන දේ. හැබැයි යෝගේ තේරුම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ওই පටිච්චසමුප්පන්න ධර්මයන් ගැන කියවන එකේ කිසි තේරුමක් නැහැ කියන එකද? තේරුමක් තියෙනවා. හරිද? තේරුමක් තියෙන්නේ කාටද කියලා මම ඔන්න දැන් තේරුම් කරන්නටයි යන්නේ. අපි හිතමුකෝ මං කියනවා නිමල් ගුණසේකර කියලා. දැන් කිව්වා නිකන් නමක් කිව්ව සමහරට ඉතින් මේ නම තියෙන කෙනෙක් ඇති මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී. මේ පින්වන්ත අයට මේ නම ඇහෙද්දී කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. මං කියනවා නිමල් ගුණසේකර නිමල් ගුණසේකර නිමල් ගුණසේකර කියලා කී ඉන්න කියලා. කී හිටියා කියලා කිසිම දෙයක් නැහැ. ඕක කටපාඩම් වෙන එක විතරයි තියෙන්නේ. ඔය වගේ 3 දෙනෙක්ගේ නම් කියනවා කියලා හිතන්නකො මම පිළිවෙලකට නම් 3ක් කියනවා. ආවක 1 2 3 කියන්න 3 2 1 කියන්න උඩට පල්ලෙහාට ඒ නම් කියන්න කියනවා කිසිම දෙයක් දන්නේ නැති අය ගැන. හරිද? කිසිම දෙයක් දන්නේ නැති අය ගැන එහෙම කියන්න කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? දැන් හැබැයි මම මේ පිරිස හඳුන්වා දෙනවා. අපි තුමේ කට්ටිය දේශපාලඥයෝ නැත්තම් ක්‍රීඩකයෝ මෙයාලගේ අතීතය මෙහෙමයි මෙයාලගේ අනාගතය මෙහෙමයි ආරවවා මෙව්වා කියලා හඳුන්වා දෙනවා. එහෙම හඳුන්වා දුන්නට පස්සේ පින්නත් මොකද වෙන්නේ? හිතන්නකො. එහෙම හඳුන්වලා දුන්නට පස්සේ දැන් මේ පින්නන්ත අයට එයා ගැන අනේ යා මෙහෙම කෙනෙක් නේ මෙයා මෙහෙම කෙනෙක් නේ කියලා හැඟීමක් උපදිනවා. එහෙම හැඟීමක් ඉපදුනාට පස්සේ මම කියනවා ආයසරයක් නිමල් ගුණසේකර කියලා. කියනකොට මොන්නතන හැඟීමක් එනවා. අනිත් නම කියනකොටත් හැඟීමක් එනවා. අනිත් නම කියනකොටත් හැඟීමක් එනවා. ඒ වචනේත් එක්ක ඒ වචනයට අදාළ සිද්ධිය පුද්ගලයෙක් කියන්නේ සිද්ධියක්. ඒ වචනයට අදාළ සිද්ධිය පිළිබඳ හැඟීමක් උපදින්න ඕනේ. හරිද? ඒ වචනයට අදාළ සිද්ධිය ගැන හැඟීමක් උපදින්න ඕනේ. එතකොට අන්න අපේ පින්නත්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ඔය විදිහට මේක අනුලෝමව ප්‍රතිලෝමව සජ්ජායනා කරද්දී ඒවා සිද්ධ වෙන ආකාරය පිළිබඳව හැඟීමක් තියාගෙන ඒක කරන්න ඕනේ. ඒක අනුලෝමව ප්‍රතිලෝමව කියන්න පුළුවන් වෙන්නේ ඒක පිරික්සපු අයට විතරයි. අවිද්‍යාව හින්දා තණ්හාව ඇති වෙන බව දැනෙනවා නම් දුක් වේදනාවල් ප්‍රබලව වැඩි වෙන හැටි සැප වේදනාවලුත් අවිද්‍යාව හින්දා හිතන්න ශරීර ගැන හොතකට හිතන්න මනුස්ස ශරීරවල තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු ආදිය ඒවා නානා ප්‍රකාරස්ස අසුචි නොයෙකුත් ආකාරයක පිළිකුල් ද්‍රව්‍ය ඒවා දැක සතුටක් උපදින්නේ. අද කොච්චර අපි කියලා තියෙනවද? ඒවා දැක සතුටක් උපදින්නේ කාටද? ඒවා දැක සතුටක් උපදින්නේ අවිද්‍යාවෙන් ඒවා දිහා බලන කෙනාට. ඕකට ධර්මයේ ඉතින් තේරෙන උත්තරේ තියෙනවා. ඌරාට අසුචිය මෙන් කියලා. අසුචි ගොඩක් දැක සතුටක් උපදින්නේ නැහැ අපිට. හැබැයි ඌරු මානසිකත්වයක් තියෙන ඌරාට ඒක දැක්කහම සුබ දෙයක් දැක්කා, අපූර්ව දෙයක් දැක්කා, සුන්දරයි, ප්‍රියයි කියලා අදහසක් එනවා. ඒ එන්නේ ඌරු මානසිකත්වයට. ඒ වගේ මේ මනුස්ස ශරීර දැක සැප වේදනා ඇති වෙන්නේ අවිද්‍යාව සහගත මානසිකත්වයක් තියෙන කෙනාට. එහෙනම් ඒක දැනෙනවා අපිට. යම් දවසක මම පටිච්චසමුපාදය අනුලෝම පටිලෝම මෙනෙහි කරනකොට මට දැනෙන්න ඕනේ තණ්හා කියනකොට නැත්තම් සැප වේදනාවල් නැත්නම් වේදනා කියනකොට ගැඹුරු හැඟීමක් වචනයකින් තොර හැඟීමක් ඒක. වචනය තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ඔය විදිහට
වේදනා තණ්හා දක්වා යන්නේ උපාදාන දක්වා යන්නේ ඒක නමුත් වචනයට අභිභවා ගිය වචනයත් සමග උපදින හැඟීමක් තියෙන්න ඕනේ ඒ කියන වචනය පිළිබඳව ඒකයි මම කිව්වේ අර නිමල් ගුණසේකර කියනකොට මෙලෝ හැඟීමක් උපදින්නේ නැහැ හැබැයි යා ගැන දන්නවනම් ඒ කියන කෙනා ගැන හැඟීමක් උපදිනවා අන්න එහෙම මේ වේදනා කියනකොට හැඟීමක් උපදිනවා පටිච්චසමුප්පාද ධර්මය ගැන එහෙම හැඟීම් තියෙන අයට ඒ හැඟීම් හදාගන්නේ නිකන් නෙවෙයි ඒ ගැන විමසලා ඒ ගැන මෙනෙහි කරලා අන්න එහෙම හැදිච්ච කෙනෙකුට අපේ පින්වත්නි පටිච්චසමුප්පාද ධර්මය ගැන එහෙම හැඟීම් හැදිච්ච කෙනෙකුට යම් විදිහකින් හැකියාවක් තියෙනවා නම් මේ තමන්ගේ නිස්කලංක පරිසරයක නිහඬව ඉඳගෙන අනුලෝම ප්‍රතිලෝමව සජ්ජායනා කරන්න හෝ මෙනෙහි කරන්න අන්න තමන්ගේ ජීවිතය ගැනයි අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරන්න හේතුඵල ධමයි අන්න ඒක ඉතාම ප්‍රබල ක්‍රියාවක් ඒක ප්‍රබල ක්‍රියාවක් වෙනවා අපේ අය මොකද කරන්නේ ඒ ගැන මෙනෙහි කරලා හැඟීම උපදවා ගන්නේ නැතුව නිකං නම් ටික කියෝගෙන මම 150 සැරයක් මෙනෙහි කරා 260 සැරයක් මෙනෙහි කරා 480 සැරයක් මෙනෙහි කරා ගණනුත් තියාගෙන තව අර මොකද්ද නව ගුණ වෙලක් තියාගෙන ඒකේ එකක් එහාට ගියා එකක් මෙහාට ගියා කියලා ඔන්න 1යි 2යි 3යි 10යි 15යි කියලා ගායිනවා ගැනලා කියලා මෙහෙම කරා කියලා. එහෙම කරා කියලා එක පාටම අපි මොන හරි කිව්වොත් එහෙම ටිකක් නොරුස්සන දෙයක් හොඳටම තරහ යනවා. හරිද? අනුන්ගේ වැරදි දැකලා පුදුමාකාර විදිහට කීපෙනවා. ලෝභයෙන් පීඩිත වෙලා ඉන්නවා. හැබැයි පටිච්චසමුපාදය දන්නවා. ඒ තමයි අනුන්ගේ හරක් බලන්නා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනුන්ගේ හරක් බලන කෙනාට පස්කෝ රසය ලැබෙන්නේ නැහැ. අනුන්ගේ හරක් බලන කෙනාට තියෙන්නේ හරක් බලන්න විතරයි. ඒ වගේ ධර්මය තමන්ගේ තුලින් අත්දකින්නේ නැතුව ධර්මයෙන් ලබාගත යුතු ලබාගත හැකි සුවය ඒකෙන් ලබාගත හැකි විසඳුම ලබා ගන්නේ නැතුව ධර්ම කරුණ විතරක් කියා සිටින්නාට එන්න ඒ ධර්ම කරුණ අනිවාර්යෙන් කිසි ආකාරයක ඒ ධර්ම කරුණ ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ නැහැ. පිනක් කරගන්න පුළුවන්. මොකක්ද කරගන්න පින? ඒ ධර්ම කරුණ තව කෙනෙකුට කියන්න පුළුවන්. එතකොට එයා හරි ඒ ධර්ම කරුණ අරගෙන මෙනෙහි කරන්න අහගන්න එපා. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා කියන ආකාරයෙන් ධර්මය අවබෝධ වෙන්නේ. එහෙනම් පළවෙනි එක සුතානේ. අවබෝධ නොකරපු කෙනෙක් හරි යම් දෙයක් කිව්වොත් එයාගෙන් කල්යාණ මිත්‍ර උපදෙස් ගන්න බෑ. හැබැයි එයාගෙන් කාරණාව අහගෙන දැනගන්න පුළුවන් නුවණ තියෙන කෙනෙක් සංසාරික ජීවිතේ බොහෝ දේවල් වර්ධනය කරලා තියෙන කෙනෙකුට ඉක්මනට මේක නිසාවෙන් යහපතක් උදා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අවබෝධයකට ගන්න පුළුවන්කම තියෙනවා. මේ ශාසනය ඒ වගේ ශාසනයක්. ඉතින් අපි පටිච්චසමුප්පන්න ධර්මයන් පිළිබඳව ඔය විදිහට කරුණු කාරණා දැනගන්න ඕනේ. ඒ වගේ පටිච්චසම්පන්න ස්වභාවය දැනගන්න ඕනේ. හැඟීම උපදවා ගන්න ඕනේ. ඉතින් ගොඩක් වැඩ තියෙනවා කරන්න. එහෙම හැඟීම උපදවාගෙන මේ කාරණා ටික අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නැවතේ හැඟීමත් එක්ක අවබෝධයත් එක්ක මෙනෙහි කිරීමෙන් අපිට පැහැදිලිවම පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රියාකාරීත්වයත් එක්ක හැබැයි අර දැනෙන්න ඕන දැන් අර මං කිව්වේ අර අසුබය වඩන කෙනාට වේදනාව අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඒක දැනෙනවා. ඒ ක්‍රියාකාරීත්වය දැනෙනවා. හරි? එතකොට තණ්හා උපාදානයේ බවට පත් වෙන ආකාරය අපි ඉදිරියේදී කතා කරපුවාම නිදාන සූත්‍රයේ තියෙන ආකාරයට ඒක දැනෙනවා. හරිද? අන්න එහෙම දැනි තමන්ගේ ජීවිතය ගෙවන්න ඕන මේ ක්‍රියාකාරීත්වය අත්දැක. එතකොට තමයි කෙනෙකුට ස්ථීර වශයෙන්ම මේ අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන් වෙන්නේ අවබෝධය කියන එක ඇති වෙන්නේ එතකොටයි. තමන්ගේ පැත්තෙන් හැම වෙලේම බලන්න ඕනේ මම අවබෝධය සඳහා යන කෙනෙක්ද? ඒකින්ද ගවේෂණශීලී වෙන්න ඕනේ. ඉතා ගවේෂණශීලී වෙන්න ඕනේ. හරිද? ඉතින් මම ඒකයි කිව්වේ මේක ලස්සන වැඩක් කියලා. හම්බුන් නැති දේවල් හම්බෙනවා. පුදුම දේවල් හම්බෙනවා. ඒ හම්බෙනකොට ප්‍රශ්න ගැලවිලා යනවා. හරිද? ඉතින් මෙහෙම කියනකොටවත් අඩුම ගානේ ආසාවක් උපදවා ගන්න, කැමැත්තක් උපදවා ගන්න. ඇත්තට ප්‍රශ්න ගැලවෙනවා. මොකද ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කොහෙද?
හිතන ආකාරය හිතන ආකාරය කිව්වොත් වැරදීමක් තියෙනවා. හිතෙන ආකාරය. මේ ලෝකය ගැන මට හිතෙන ආකාරය. කෙනෙක් බැන්නාම මට ඒ තැනැත්තත් එක තරහ යන්නේ පුද්ගලවාදයෙන් මට හිතෙන හින්දා. පුද්ගලයා කියන හැඟීම ලෙහිලා ගියා නම් මගෙන් මට එයත් එක තරහ යන්නෙම නැහැ. මෛත්‍රිය කියන එක වර්ධනය වෙලා තිබුණා නම් ඒත් තරහ යන්නේ නැහැ. හැබැයි මෛත්‍රිය වර්ධනය වෙලා තිබ්බ කෙනාගේ මෛත්‍රිය පිරිහුණොත් ඔන්න ආය තරහ යනවා. හැබැයි පුද්ගල සංඥාව අහෝසි කරගෙන තියෙන කෙනෙකුට පුද්ගලවාදයෙන් තරහ යන්නේ නැහැ. ඒක තවත් එක සිද්ධි මාත්‍රයක් විතරයි. ඒක හින්දා අපි ඉතාමත්ම ප්‍රබල තැනකට එන්ඩ මේකට ලොකු කැමැත්තක් ඇති කරගන්න පින්නත්න දුක් විඳ විඳ ඉන්ඩපා කියලම මේ කියන්නේ. මනසෙන් දුක් විඳ විඳ ඉන්ඩපා ප්‍රශ්න ඔක්කෝම තියෙන්නේ හිතෙන ඔන්න ආයවරදිනවා හරිද හිතෙන ආකාරය හිතන කිව්වොත් ඒම තමන් කරනවා කිය අර්ථයක් එන්න පුළුව ඉතින් එනවා ඇත්තටම නමුත් අපිට කියවෙන්නත් එහෙමනේ හිතෙන ආකාරය මට හිතෙන්න මෙහෙමයි ආවලාට හිතෙන්න මෙහෙමයි මේ හිතෙන විදිහ අනුව තමයි ඒක දුක් සහගත සිදුව තින්තයහින්ද මනසින් දුක්විඳ දින්ඩ ඔන්නේ ජීවිතයේ ඉතාමත්ම සුන්දර කරගන්න පුළුවන් කියන්නේ එකයි අත්දකින්ට තමන්ගේ පැත්තට ඒව එකතු කරගණ්ඩ ලෝකය ඉතා සුන්දර ලෝකයක් බාට පත්වෙනවා හිද ජීවිතය සාර්ථ කරගණ්ඩ සසර සූපත් කරගන්න ධර්මය තරන් තවත් අවෂධයක් නෑ කියලා කැන නව කතාවක් නෙවේ නවකතාකරුවෝ කලාකාරයෝ ලස්සනට කියපු වදන් නෙවෙයි ධර්මය ගැනව කියලා තියෙන වචනය පරිසමාප්තාර්ථයම ඇත්ත ඒ හිතලු නෙවෙයි හිතලු කියලා කියන්නේ හිතට දැනෙන දේවල් නෙවෙයි ඒවා හිතක ඉපදිලා නැතිවෙලා යන සංකල්පනවෙයි මේවා සැබෑ ඇත්ත ඉතින් ඒ සැබෑ ඇත්ත අවබෝධ කරගත්තොත් තමන් අවබෝධ කරගත්තොත් අනුන් අවබෝධ කරගත්තොත් නැවත නූපදින තත්වකට පත්තෙන්ට පුළන් දුක්විදින් නැති තත්වකට පත්තෙන්ට පුළන් ඒ සඳහා හැම කෙනාටම ශක්තිය ධෛරය වීර අධිෂ්ඨානය වාසනා ප්‍රඥාව ලැබේවා කියලබි ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකා සට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංරක්කං තුසාසනං චිරංරක්කං තු දේශනං චිරංරක්කං තුමං පරංති. හොඳයි පින්නත්න අද දවසේ නිවසේ ඉදර ධර්මය ශ්‍රවණය කරපු මේ පින්නන්ත අයට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන සියලු වැඩ පිළිවෙල සකස් කරලා දෙන්නේ ජයමග රූපහහිනි කාර්යමණ්ඩලේ පින්නන්ත දරුවන් ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු කිසිදු කායික මානසික දුක් පීඩාවක් ඇති නොවේවා ලැබී තියෙන දුක් පීඩා තිබෙනවනගේ සියලුදේ වහාම මේ පුුණ්‍ය මහි මේ හේතුකොටගෙන දුරුවේවා කියල ප්‍රාර්ථනා කරමු උතුම් ධර්මාවබෝධය සඳහාම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඊට නොදවනි කාර්භාරයක් සිදු කරන්නේ කල්්‍යයාන මිත්‍ර දායකත්වය ලබා දෙන පින්නන්ත අය ලබා දුන්නාව කල්්‍යයාන මිත්‍ර දානය හේතුකොටගෙන සසර වසන තාකල් කිසිදු පාපමිත්‍රයගේ ඇතුරකට පත්නොේවා අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්න්නට උතුම් කල්‍යාන මිත්‍ර සම්පත්තිය නිබන්ධව ලැබෙන්න්නට හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමතින් අදවසේ කල්‍යාන මිත්‍ර දායකත්වය වසයෙන් සඳහන් කළ තියෙන්නේ අද දිනට යෙදෙන තම උපන්දිනය නිමිති කරගෙන හඟුරංකත පදිංචි දමයන්ති කපුරු බණ්ඩාර මහත්මිය විසින් කියලා. දමයන්ති කපුරු බණ්ඩාර මහත්මිය තමන්ගේ උපන්දිනය මුලික කරගෙන තමයි අදවසේ මේ දායකත්වය ලබා දෙන්නේ. අභාවයට පත් සතිස්චන්ද්‍ර කපුරු බණ්ඩාර පියාණන්ට TMA කපුරු බණ්ඩාර මෑණියන්ට KB මීගස්වත්ත මාමණ්ඩිය ඇතුළු මේ පරලු යන්නට යෙදුණු වර්ග පරම්පරාගත සියලුම ඥාති පිරිසට පුණ්‍යනුමෝදනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා භවගාමී ජීවිත සැපවත් වී සසර දුක් කෙලවර උතුම් නිවනින් සැනසීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. සුජීවත්ව වාසය කරන පවුලේ සියලු දෙනා නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සැලසේවා. විදේශගතව අධ්‍යාපනය ලබන සුලෝචනී දියණියගේ රෝහිත බෑනුවන්ගේ සහ ධනුෂ්කා ධනංජය පුතුන් දෙදෙනගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා සියලු යහපත උදා වේවා කියලා සඳහන් කරලා තියෙනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සැලසේවා ඉක්මන් භවයකදීම උතුම් නිවන් අවබෝධ වන්නට හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින ශ්‍රී ලංකා වාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මන් සුවය ලැබෙන්නට ලෝක ව්‍යසනයක් පවතින මේ වසංගත කාලයේදී ඒ සියලු වසංගතයන් දුරින්ම දුරවන්නට හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් තමන් වෙනුවෙන් මිය පරලෝකීය සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරමින්
සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් තමන්ගේ උපන්දිනය දවසේ මේ වගේ කර්තව්‍යයක් සිද්ධ කරන දමයන්ති කපුරු බණ්ඩාර මහත්මියට අපි යහපත් උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු. දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මාවබෝධය සඳහාම බොහෝ කල් වැජබේවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. එතුමිය ආශ්‍රයේ සිටින මිය පරලෝකීයන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.